दैशिक තුනක් චතුරස්‍රයක අනුපිළිවෙලින්ගත් පාදොස්සේ විශාලත්ව හා දිශාති නිරූපණය කළ විට හතරන පාදේ විශාලත්වය හා දිශාව සංප්‍රයුක්ත දෛශිකයේ ලබා දී. සංප්‍රයුක්ත දෛශිකයේ ලබා දී කියලා මේක රූප සරහන ඇදලා මෙන්න දෛශික තුන පෙන්නලා මෙයා අදින්න. මෙයා ලියන්න. ලියලා සාධනයේ කියලා පුතේ මේක පල්ලෙහාට ගන්න. පැහැදිලිද? මේක ඇඳා මේ තුන දාගත්තා මේ රූප සරහන දාගත්තා සාධනේ දාගත්තා. ගන්න බලන්න. ඉවර කට්ටිය කියන්න.
ඉවරයිද? ඉවර කට්ටිය අත උස්සන්න. දෙනෙක් ඉවරයි කියනවා. right. දැන් පුතේ අපි හෙව්වේ ඔය දෛශික උනක සම්ප්‍රයුක්තයනේ. එහෙනම් අපිට දෛශික හතරක සම්ප්‍රයුක්තය හොයන්න බැරිද මේක පාවිච්චි කරලා? පුළුවන්. ලියන්න මාතෘකාව. දෛශික හතරක සම්ප්‍රයුක්තය හා දිශාව සෙවීම. දෛශික හතරක සම්ප්‍රයුක්තය හා දිශාව සෙවීම. දැන් අපි දැන් කලින් කරේ ආපහු ප්‍රමේය බලන්න. දැන් මම ප්‍රමේය කියෝලා කටපාඩම් කරලා පැහැදිලි කරගෙන යනවා. දැන් දෛශික දෙකක සම්ප්‍රයුක්ත හොයන්න අපි කරේ දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිගත් පාදවල දිගෙන් හා දිශාවෙන් පෙන්වුවොත් තුන්වන පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය තුන. දෛශික තුනක සම්ප්‍රයුක්තයේ සීම සඳහා දෛශික තුන චතුරස්‍රයක පාදවල විශාලත්ව හා දිශා අතර මේ පාද තුනක් ඔස්සේ පෙන්වූ හතරන් පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය දෙන්න. එහෙනම් දෛශික හතරක සම්ප්‍රයුක්තය සොයන්න නම් ඒ දෛශික හතර පංචාශ්‍රයක අනුපිළිගත් පාද හතරක විශාලත්ව හා දිශාතින් නිරූපණය කරොත් පස්වන පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය ලබා දෙන්නේ. එහෙනම් මේ හිතන්නම දෛශික ටික මෙන්න එකක් මෙන්න තව එකක් මෙන්න තව එකක් මෙන්න තව එකක් මොන දෛශික හතර. මේ දෛශික හතර මම පංච ආශ්‍රය අනුපිළිවෙලින් මෙන්න එකක් මෙන්න තව එකක් මෙන්න තව එකක් මෙන්න මෙහෙම පෙන්වුවොත් මේ A මේ B මේ C මේ D මේ E දෛශික හතර පංචාශ්‍රයක අනුපිළිගත් පාද හතරක විශාලත්ව හා දිශාතින් නිරූපණය කරොත් පස්වන පාදයේ විශාලත්වය හා දිශාවේ සම්ප්‍රයුක්තය දිනමාවේ ඊතල එකක් එන්දත් ඇති අර හතරක් අඳිට අපි පැහැදිලි කිරීම සඳහා. එතකොට මෙයා A B ධන BC ධන CD ධන D සමාන වෙන්න ඕනේ. කවුද මෙයා එහෙනම් පුතේ මෙයා AE දෛශිකයේ නේද සමාන වෙන්න ඕනේ.
මෙයාගේ කොට කියන්නේ ප්‍රතිවිරුද්ධ පාදයේ විශාලත්වය හා දිශාති. දැන් මෙයත් පුතේ සාධනය කරන්න පුළුවන් අපි අර ත්‍රිකෝණ ප්‍රමේය පාවිච්චි කරලා. එහෙනම් මේවත් ත්‍රිකෝණ ටික අදිනවා. ඔන් ත්‍රිකෝණ ටික අදිනවා. සාධනීය දෛශික ත්‍රිකෝණ ප්‍රමේය. ඉස්සලා මම කියනවා ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. AB දෛශිකය ගන්න BC දෛශිකය කියන්නේ AC දෛශිකය. ඔන්න පළවෙනි එකනේ. ඔන්න සම්ප්‍රේක්ෂය ආවා. දැන් ගන්නවා ACD ත්‍රිකෝණය. AC දෛශිකය ධන CD දෛශිකය සමානයි AD. මෙන්න සම්ප්‍රේක්ෂය ආවා. දැන් මෙයා මම ගන්නවා 2 කියලා. දැන් මම ගන්නවා අන්තිම ත්‍රිකෝණය ADE ත්‍රිකෝණය. ADE ත්‍රිකෝණය. දැන් කියන්න පුළුවන් AD ධන DE. AD ධන DE සමානයි. AD ධන DE සමානයි AE. දැන් පුතේ මෙයා AD කියන එක නා මෙතනින් අපි දන්නවනේ. එහෙනම් දෙකෙන් ආදේශ කරොත්. දෙකෙන් ආදේශ කරොත් මට එනවා AD කියන්නේ AB ධන BC ධන CD ධන මෙතනින් ආවඩි සමානයි. කවුද මෙයා? ඒකනේ. දැන් ඒකනේ සාධනය කරන්න ඕනේ. සාධිත ප්‍රතිඵලය ආවනේ. දැන් බලන්න අපි පටන් ගත්තේ දෛශික ත්‍රිකෝණ ප්‍රමේය. දැන් දෛශික චතුරස්‍රයට ගියා. දැන් දෛශික පංචාශ්‍රයට ගියා. එනනම් දෛශික දෙකකින් පටන් ගත්තා. එක දෛශික හතරක් දක්වා අපි එකතු කරා. පැහැදිලිද? දැන් මෙයා ටික පුතේ අමුතුයි. අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් කියන්න බය නැතුව අත උස්සන්න. දැන් අපි දෛශික සම්ප්‍රේක්ෂය හෙව්වා. දෛශික විභේදනය කරා. මේනේ දෛශික අංකනේ. පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද? අර දෙකෙන් දෙකට දාගෙන යන්න තියෙන්නේ. right. ලියන්න බලන්න පුතේ මෙයා වාක්‍යයක් මාතෘකා කිව්ව නේද? right. ලියන්න. දෛශික හතරක් දෛශික හතරක් දෛශික හතරක් දෛශික හතරක් පංචාශ්‍රේක අනුපිළිවෙලින් ගත් පාද හතරක විශාලත්වයේ හා දිශාවේ නිරූපණය කළහොත් එහි පස්වන පාදේ විශාලත්වයේ හා දිශාවේ එහි පස්වන පාදේ විශාලත්වයේ හා දිශාවේ संप्रयुक्त दायिशिके
ලැබේ කියලා මේක ඇදලා මේක ලියලා සාධනය කියලා පුතේ ගන්න බෑ. ඉවර කට්ටිය කියන්න.
ඉවර කට්ටියට උස්සන්න. එක්කෙනෙක් ඉවරයි. right. අනිත් කට්ටියත් ඉවරද? දැන් පුතේ එහෙනම් අපි දැන් දෛශික 4ක සම්ප්‍රයුක්තය එවෝකේ. එහෙනම් දෛශික 5ක සම්ප්‍රයුක්තය අපිට හොයන්න බැරිද? නේද? ලියන්න මාතෘකාව. දෛශික 5ක සම්ප්‍රයුක්තය හා දිශාව සෙයි. දෛශික 5ක සම්ප්‍රයුක්තය හා දිශාව සෙයි. දැන් පුතේ දෛශික 4ක් අපි තිබ්බොත් දෛශික 4 අපි පෙන්නුවේ පංචාශ්‍රයක අනුපිළිගත් පාදවල විශාලත්ව හා දිශාත්තින් පාද 4කින් පෙන්නුවොත් පස්වන පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය ආවනේ. එහෙනම් දෛශික 5ක සම්ප්‍රයුක්ත හොයන්න කිව්වොත් අපි ගන්න වෙන්නේ පාද 6ක් තියෙන රූපයක්නේ. එතකොට පුතේ පාද 6ක් තියෙන රූපේ කවුද මෙයා? ෂඩාශ්‍රය. නේද? පාද 6ක් තියෙන රූපේ ෂඩාශ්‍රය. එතකොට පාද 5ක් තියෙන කෙනා පංචාශ්‍රය. පාද 4 නම් චතුරාශ්‍රය. පාද 3ක් නම් ත්‍රිකෝණෙනේ. එහෙනම් දෛශික 5ක සම්ප්‍රයුක්තය සොයන්න නම් එහෙනම් මේ තියෙන 1යි 2යි 3යි 4යි තව එකක් තිබ්බා කියන්නේ කොහෙද? මෙහෙම දෛශික 5ක සම්ප්‍රයුක්තය හොයන්න නම් මේ දෛශික 5 ෂඩාශ්‍රයක අනුපිළිගත් පාදවල අනුපිළිගත් පාද 5ක විශාලතා දිශාතින් නිරූපණය කරොත් 6 වෙනි පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්ත දෛශිකය ලැබෙනවා. එහෙනම් ඔන්න පළවෙනි දෛශිකය. මෙන්න දෙවෙනි දෛශිකය. මෙන්න තුන්වෙනි දෛශිකය. මෙන්න හතරවෙනි දෛශිකය. මෙන්න පස්වෙනි දෛශිකය. එහෙනම් මෙන්න මේ පාදයේ විශාලත්වය හා දිශාවෙන් සම්ප්‍රයුක්තය අපිට ලැබෙනවා. මෙහෙනම් A B C D E F. එහෙනම් ප්‍රමේයෙන් අපිට කියන්නේ AB BC CD DE EF සමාන වෙන්නේ AF නේ. මෙයාගේ සම්ප්‍රයුක්තය දෙනවා AF පාදේ. එහෙනම් මේක සාධනය කරන්න කිව්වොත් අර වගේ ත්‍රිකෝණ කඩා ගන්නවා. ABC ත්‍රිකෝණේ ගත්තොත් මෙන්න මෙයාගේ සම්ප්‍රයුක්තය මෙයාගේ. දැන් ACD ගත්තොත් මෙයාගේ සම්ප්‍රයුක්තය මෙයාට දෙන්න. ආපහු මේ ත්‍රිකෝණේ ගත්තොත් මෙයාගේ සම්ප්‍රයුක්තය මෙයාගෙන් දෙන්න.
අන්තිම එක්කෙනා AFE ගත්තොත් මෙයාගේ සම්ප්‍රයුක්තය මෙයාගෙන් දෙන්න පුළුවන් නේද? එහෙනම් අපිට මේ වගේම ලියලා අපිට සාධනය කරන්න පුළුවන් නේද? පැහැදිලිද? මෙන්න මේක අපි කියන්නේ එහෙනම් දෛශික පහක සම්ප්‍රයුක්තය සොයන ආකාරය. ලියන්න මෙන්න මෙහෙම වාක්‍යයක්. දී ඇති දෛශික පහක දී ඇති දෛශික පහක දී ඇති දෛශික පහක් ෂඩාශ්‍රයක දී ඇති දෛශික පහ ෂඩාශ්‍රයක අනුපිළිවලින් ගත් පාද පහක් ඔස්සේ විශාලත්වයේ හා දිශාවේ නිරූපණය කළහොත් එහි හයවන පාදේ විශාලත්වයේ හා දිශාවේ සම්ප්‍රයුක්ත දෛශිකය ලැබේ කියලා මේක ඇඳලා මෙහා ලියලා සාධනය පිටේ මට කරලා දෙන්න බෑනේ. මම ගානට පිළිවෙලට ත්‍රිකෝණෙන් චතුරස්‍රයට චතුරස්‍රයෙන් පංචාස්‍රයට පංචාස්‍රයෙන් ෂඩස්‍රයෙන් ආපහු යන්නේ පාද ඕනෑම ගානක් ඇති අවස්ථාවක් සඳහා අපි ප්‍රමේයක් ගන්න. ඒක අපි කියනවා දෛශික බහුවශ්‍ර ක්‍රම. එතනින් දෛශික කොටස අපි ප්‍රධාන ටික කරලා තව පොඩි තීරියක් තියෙනවා. ඊට පස්සේ අපි ගණන් ටික හදමු. ගන්න බාරපතේ.
බලන්න පුතේ මෙයා ඉස්සලම් සාධනේ ABC ත්‍රිකෝණේ AB ධන BC සමාන AC පළවෙනි එක ලියුවා. ACD ත්‍රිකෝණේ AC ධන CD සමාන AC. එකිනාස කරොත් මෙයයි. AD ත්‍රිකෝණයට AD ධන DE කියන්නේ right. ඒකට දෙකෙන් නාස් කරා. AB ධන BC ධන CD ධන D සමාන A. දැන් අන්තිමට යනවා AEF එක. AEF ත්‍රිකෝණයෙන් ගත්තොත් AE ධන EF සමානයි F දැන් අපිට ආස කරන්න ඒක නේද? එහෙනම් මෙයා අපි ගමු 3 කියලා. මෙයා 3 කියලා ගත්තොත් මම මේක ඉඳ මදි නිසා උඩින් දෙනවා 3. එතන මෙයා AE